අපි නැවතත් සිරසා නමාමි සජීව විකාශයත් සමග අද දවසේ සුවිශේෂී සිදුවීමක් තියෙනවායි කියලා අපි ඔබට මුලින් මතක් කරා. අපි ඊයේ විතරක් නෙමෙයි අපි මේ වෙසක් කලාපය ආරම්භ කරපු දා ඉඳලා එක කියනවා විශේෂයෙන්ම සිරස FM ශ්‍රාවකයන්ට රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව අද පැවැත්වෙනවා හවස 3ට. ඉතින් අපි ආරාධනා කර සිටිනවා පැමිණෙන්න සිරසා නමාමි වෙසක් කලාපයට. මොකද උන්වහන්සේ මාධ්‍යත් සමග වැඩි ගනුදෙනු කරන හිමිනමක් නෙමෙයි. හැබැයි සිරස FM අපේ සහෝදර නාලිකාවට හැකියාව ලැබිලා තියෙනවා උන්වහන්සේව සම්බන්ධ කරගන්නට. ඔව්. මේ සත්කාර්ය සංවිධානය කිරීමේදී අපත් සමගින් බොහෝ ළඟින් ඉන්න සමන් ප්‍රනාන්දු මහතා, ඒ වගේම රංගදයසේන මහතා සහ පන්සිල් මළුව කිව්වහම ශාලිකා රණසිංහ මහත්මිය සත්‍යන්ත සහකාර කළමනාකාරණී බුදුදහමේ තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. රාජගිරිය අරිඥාන ස්වාමීන් වහන්සේ කියනකොටම අපිට වෙන අදහසක් එනවා. පිටනින් පටන් ගමු කතාව. අවසරයි පූජ්‍ය දියසෙන්පුර විමල අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ, අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සිල් මළුවට වැඩම කරනවා. ඔබ කිව්වා හරි. මම මුලින්ම මේ ගැන යමක් කියන්නට ඕනේ. මීට අවුරුදු 2-3කට 4කට කලින් ඇත්තටම උන්වහන්සේගේ ධර්මය මට අහන්නට ලැබුණා. ශ්‍රවණය කළේ නෑ, මම ධර්මය දැක්කා. පුවත්පතක් මාර්ගයෙන් මට දිගින් දිගටම උන්වහන්සේගේ ධර්මය මට දකින්නට ලැබුණා. ඒ වෙලාවේ මගේ හිතේ අදිෂ්ඨානයක් ඇති වුණා. සිරස FM පන්සිල් මළුව හරහා කොහොමද මේ ධර්මය සජීවීව මගේ ශ්‍රාවකීන්ට, අපේ ශ්‍රාවකීන්ට දෙන්නේ කියලා. ඒ අරමුණ අවුරුදු 2ක් තිස්සේ හිතේ තිබුණා. අදිෂ්ඨානයක් කරා කෙසේ හෝ එය යථාර්ථයක් බවට පත් වෙන්න කියලා. අවසානයේදී උන්වහන්සේ මට මුණ ගැහෙනවා. උන්වහන්සේ ඇත්තටම හරිම වෙනස්. උන්වහන්සේ ඇසුරු කරද්දී ඒ සම්බන්ධතාවය ඒ වැඩසටහන ඇතුලේ කෙරෙන සාකච්ඡාව තුලදීම පමණයි. එතනින් එහාට කිසිම සම්බන්ධතාවයක්. උන්වහන්සේ කොහේ වැඩ සිටිනවාද, උන්වහන්සේ කවදාද කොළඹට වැඩම කරන්නේ, ඒ කිසිවක් අප දන්නේ නැහැ. උන්වහන්සේ ඊටමත් නිහඬ ජීවිතයක් ගත කරන ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ මුණ ගැහිම ගැන තමයි, හමුවීම ගැන තමයි මම ඒ විදිහට ඔබට මතක් කරේ. දැන් සම්ප්‍රදාන මහත්මයා, ඇයි මේ වගේ දෙයක් එක්ක අත්වල වැදගෙන මේ වගේ පින්කමකට දායකත්ව ලබා දෙන්නට හිතේ? මොන වගේ පින් හිතක්ද පහළ වුණේ? ශාලිකා නෝනයි සරද මහත්තයා ඇවිල්ලා අපිට ආරාධනා කරා මේ වගේ එකට සහභාගී වෙන්න කියලා. ඒ අනුව තමයි හිතුවේ සහභාගී වෙන්න කියලා. ඉතින් ස්වාමීන් වහන්සේත් මම අවුරුදු 7ක විතර කාලයක් තිස්සේ දන්නවා. මට කැලේදී ඒ ආරණ්‍ය වලට ගියාම මම ගිහිලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ බොහොම ඒ කැලේ වල ඉන්නේ. මම අදටත් දන්නේ නැහැ මමත් කොහෙද උන්වහන්සේ ඉන්නේ කියලා. ශාලිකා නෝනා දන්නෙත් නැහැ, සරද මහත්තයා දන්නෙත් නැහැ. ඉතින් උන්වහන්සේගේ ධර්මය ලෝකයට කියා දෙන්න පටන් ගත්තේ ශාලිකා නෝනත් ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්තයාත් මතක් කරන්න ඕන මේ වෙලාවේ. ඒගොල්ලන්ගේ ඒකෙන් තමයි මහරහතුන් වැඩිමග ඔස්සේ ධර්මයේ පත්තර වලින් යනකොට තමයි දිගටම ඒ ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්තයා මතක් කරන්න ඕන. උන්වහන්සේ නැත්තම් කැලේම ඉඳලා කැලේම පර වෙලා යන්නත් තිබුණා. ඒ වගේ උන්වහන්සේ ධර්මයේ මතු කරලා දුන්න මහා ධර්ම දානේ ආරම්භ වුණා එතනින්. ශාලිකා නෝනායි ශාරද මහත්තයයි ඉතුරු එක පන්සිල් මළුව ඔස්සේ මුළු රටටම ලෝකයටම දිවිගොල්ලන්ට පවා ධර්ම දානේ දානවා ඒ පන්සිල් මළුව ඔස්සේ. දිසුන්පුර විමල ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ දැන් හඳුනගන්නේ කොහොමද රාජගිරිය අරිඥාන ස්වාමීන් වහන්සේ? ඇත්තටම මේ මෑත කාලයේදී අපේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මේ යති පරපුර පිළිබඳව ගත්තහම යුගවල් කීපයක් පහු කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මඩී මහානායක මාහිමියන් වහන්සේගේ ශේෂ්ත්‍රය, ගෞරවනීය ගංගොඩලු සෝම ස්වාමීන් වහන්සේගේ ශේෂ්ත්‍රය, ඒ වගේම තම චිරප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කීප නමක්ම මේ ධර්මයේ මතු කිරීම සඳහා සමාජමය ඇතිවෙච්ච යම් කාරණා රාශියක් ඇති කරලා තියෙනවා. හැබැයි ඔය අතරට අපි හිටපු ශේෂ්ත්‍රය තමයි ආධ්‍යාත්මික ශ්‍රාවක සමාජයක අවශ්‍යතාවය ගැන හිතනකොට මම මේ ස්වාමීන් වහන්සේ මේ සමාජගත වෙන්න කලින් අකුරැස්සේ රක්ෂිතයකට ගියා. ඒ අකුරැස්සේ රක්ෂිතයකට මම ගියේ මගේ හිතවත් දොස්තර මහත්තයෙක් එංගලන්තේ ඉඳලා ආවා ඒ ස්වාමීන් වහන්සේ බලන්න. මට හිතුණා ඒ ස්වාමීන් වහන්සේ බලන්න ඕනේ කියලා.
ඒ ස්වාමින්වහන්සේ ඒ අකුරැස්ස රක්ෂිතේ අවුරුදු 40ක් අපේ භාවනා මධ්‍යස්ථානයෙන් අවුරුදු 24 දී භාවනා ඉගෙනගෙන තියෙනවා. ඉතින් උන්වහන්සේ වරින් වර වනගතව මේ විපස්සනා භාවනාව ගොඩක් දියුණු කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මට උන්වහන්සේගේ ජීවිතේ ලැබීම පුදුම භාග්යක් මගේ ජීවිතේ. අවසානයේදී මට කිව්වා ආශ්මතුන් වහන්සේ තව මාස කීපයකදී අර පේන ගල් තලාව තුල මම මගේ ජීවිතය අතහරිනවා කියලා. ඇත්තටම ඒ විදිහටම ස්වාමීන් වහන්සේ ජීවිතය අතහැරියා. ඒ ආර්යයන්ගේ නිවීම. මොකද කලින් අපවත් වෙන නැත්තම් පිරිනුවම් පානවා කියලා දකින්න පුළුවන් ආර්යයන් වහන්සේ නමකට විතරයි. අන්තිම දේහධාරී කියලා කියන්නේ. එතකොට දැන් මේ අපේ පූජනීය අපේ මේ රාජගිරි අරිඥාන ස්වාමින් වහන්සේව අපි මුලින්ම හඳුනගන්නේ ඇත්තටම පුවත්පතකින්. මම මේ ලිපි ගොඩාක් කියවලා තියෙනවා. ඊට පස්සේ අපි උන්වහන්සේ මේ මිනිසුන් අතරට වැඩම කරලා විවිධ තැන්වල ධර්ම දේශනා කළා. ඉතින් අපි අවස්ථා කීපයකදී උන්වහන්සේගේ ධර්ම දේශනා කළා. මොකද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය තමන් තුළින් දැකලා දේශනා කරන එකයි ඉගෙනගෙන දේශනා කරන එකයි දෙකක්. ඒක දෙකක්. එතකොට ප්‍රායෝගිකව දැක්ක උතුමන් වහන්සේ නමක් සාකච්ඡා කරනකොට ඒක ප්‍රඥාවෙන් කතා කරන්නේ. ඒක දකින්න ක්‍රමයකුත් තියෙනවා. නිකන් දකින්නත් බෑ. එතකොට සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවක් කියෝලා ධර්ම දේශනාවක් පවත්වන එකයි තමන් තුළින් ධර්මය අවබෝධ කරන ධර්ම දේශනා කරන එකයි දෙකක්. ඒක අපි හොඳටම දන්නවා. එතකොට ඊ ස්වාමින් වහන්සේගේ විශේෂත්ව කීපයක් මම දකිනවා. එකක් තමයි කිසිදු වෙහසක් නැතුව වැඩිම කාලයක් ධර්ම දේශනා කිරීමේ හැකියාව. අනිත් එක තමයි අහන ශ්‍රාවකයෝ අපි කියන්නේ අපහසුතාවයකින් තොරව අහන එක. ඒ දෙකම තියෙනවා. අනිත් එක තමයි කරුණු පෙළගස්සනකොට දේශනාවක තියෙනවා ලක්ෂණ කීපයක්. අපිට ඕන මේ ධර්මාසනයකට අපි වාඩි වුණාම අපිට ඕනෙවා දේශනා කරන්න ඉඩක් නැහැ. විනය කරුණු 5කට අපි බැඳලා තියෙනවා. ධර්ම sannivedanaya කරනකොට ඊටාම ලොකු වගකීමක් තියෙනවා. එතකොට මේ දේශන කුසලතාවේ දේශන සම්පatti 11ක් තියෙනවා. සාමාන්‍යයෙන් ධර්මය අවබෝධ කරපු උත්තමයෙකුට. ඒ දේශන කුසලතා මතු කරගන්නවා. ඒ දේශන කුසලතාවයත් එක්ක අත්තඤ්ඤු කාලඤ්ඤු පරිසඤ්ඤු අර්ථ කියන්නේ ඊටමත් නිවැරදිව බණාකොට තමන් අපි දේශනා කරන්නේ මොකක්ද කියන සීමාව දැනගන්න ඕනේ. කාලය දැනගන්න ඕනේ. පිරිස පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්නම් දේශනය සාර්ථකයි. එතකොට මේ ස්වාමීන් වහන්සේ කරුණු හේතු ගන්නනකොට උන්වහන්සේගේ අතහැරීම හා අනිත්‍ය කියන එක ප්‍රධානම ප්‍රකට කාරණා ලක්ෂණ දෙකක් මෙතන තියෙනවා. ඒතර උන්වහන්සේ ඉදිරිපත් කරන කාරණාත් එක්ක අපි ගත්තාම බුදුරජාණන් වහන්සේ කාරණා අකුරු 8කින් යුතු ප්‍රකාශයක් තමයි ලෝකෙටම කියලා දෙන්නේ. අට්ඨක් කරා තීනිපදා සම්බුද්ධින පකාසිතා කියලා තියෙනවා. ඒ තමයි අනිත්‍ය දර්ශනය. හැබැයි ඒක ගායනා කරලා හෝ හිතලා හෝ අස්වාභාවික ලබන දෙයක් නෙමෙයි. ප්‍රායෝගිකව Taman තුලින් දකින්න ඕනේ. ඒක දකින්න ක්‍රමවේදයක් තියෙනවා. ආවට ගියාට දකින්න එකක් නෙමෙයි. ඒ නිසා මම හිතන්නේ ස්වාමින් වහන්සේ අද මේ කෙලෙස් ගින්නින් 1000ටපත් වෙලා ඉන්න මිනිස් වගට මහා අමාවැස්ස උන්වහන්සේගේ ජීවිතය තුළ දැක්ක දේ ඊ타ත්ම නිවැරදිව සමාජගත කරනවා කියන එකයි මගේ පුද්ගලික හැඟීම. සල්වංශ මම දන්නේ මේ ප්‍රශ්නේ හොවට කපන්න තියලා ඔබ වහන්සේ. ඔබ වහන්සේලා නොකියා කියන කාරණේ මොකක්ද අපිට? ඇත්තටම මෙහෙමයි. ආර්යයන් වහන්සේ නමක් කියලා එකපාරට අපිට උන්වහන්සේ හඳුන්වා දීමේදී මම උපසම්පදා භික්ෂුවක්. මට විනය නීතියක් තියෙනවා. මාව හඳුන්වන්න අනික් කාරණාව තමයි තව ආර්යයන් වහන්සේ නමක් පිළිබඳව කියන්නත් මට තියෙන ලොකු මේ විනයමය තත්ත්වයක්. එතකොට මට පූර්ණ නිගමනයක් ගන්න බෑ මගෙන් තොර බාහිර කෙනෙක් ගැන. ඒ නිසා මට තේරෙනවා අහන දේ ව්‍යංගාර්ථය මොකද පාතිශේෂ්ත්‍රේ පුරුදු වෙනව නෙවෙයිනේ. ඒ නිසා මම දන්නවා. හැබැයි දේශනේ අහලා ධර්මයේ වඩන කෙනෙකුට තේරෙවි ඒ දේශනා කරන උතුමන් වහන්සේගේ ස්වභාවය. පන්සිල් මළුවේ ප්‍රතිචාර කොහොමද පන්සිල් මළුවට අපේ රටේ ජනතාවගේ? පන්සිල් මළුවට ලැබෙන ප්‍රතිචාර ඇත්තටම ජනිත වෙනස් වෙන්න ගත්තා. උන්වහන්සේගේ ධර්මදේශනා සිරස FM පන්සිල් මළුව තුලින් විකාශනය වෙන්න ගත්තට පස්සේ උන්වහන්සේ මේ සසර බිය ගැන දේශනා කරන්න පටන් ගත්තා.
ඉපදෙමින් මැරෙමින් දුක් විඳිමින් යන මේ භව ගමනේ සැරිසරන සත්වයාගේ ජීවිතය ගැන මිනිස්සුන්ට ඇත්තටම දැනෙන්න ගත්තා. මේක මටත් උරුමයි නේද? මමත් ජරාවටපත් වෙනවා නේද? මමත් මැරෙනවා නේද? අන්න ඒ වගේ කාරණා මිනිස්සුන්ට තදින් දැනෙන්න ගත්තා. ඊට පස්සේ ඇත්තටම ජනිත මිනිස්සු ස්වාමීන් වහන්සේ ගැන ගොඩක් සොයන්න පටන් ගත්තා. මේ වෙලාවේ කියන්න ඕනේ අපිට අවශ්‍ය දේ අපි ගත යුත්තේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න, උන්වහන්සේව මුණ ගැහිලා අපි අහන්න ප්‍රශ්න මොනවද? මගේ තාත්තා මිය ගිහිල්ලා කොහෙද ඉන්නේ? මගේ අම්මා මිය ගිහිල්ලා කොහෙද ඉන්නේ? ඒ වගේ ප්‍රශ්න වලට වඩා තමන් ගැන සොයන්න, නැත්නම් තමන්ගේ ජීවිත දුක හරියට අඳුරගෙන ඒ දුකෙන් ඈත් වෙලා ඇත්තටම සදාකාලික සැපය සතුට කොහොමද ලබා ගන්න කියන කාරණය හොයන්න සිරස FM පන්සිල් මළුවේ ශ්‍රාවක ඔබ උනන්දු වෙනවා නම් ගොඩක් හොඳයි කියන එක මේ වටිනා උදෑසන මාවට මතක් කරනවා. උමා ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ නේද? අනුන් ගැන හොයනවට වඩා තමන් ගැන තමයි හොයන්න ඕනේ. ළඟදැස්සන මහතා ඔබතුමත් මේ කාර්යයට දායකත්වය ලබා දෙනවා. එයි කොහොමද මේ හිත් පහළ වෙන්නේ ඔබතුමා? ඇත්තටම අවුරුදු 4කට 5කට පෙර ඉඳන් ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවලට සහභාගී වෙනවා. විශේෂයෙන් තමයි මේ ධර්ම දේශනා අනුසාරයෙන් ඇත්තටම අරියන් ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ සතර පහෙන් මිදෙන මාර්ගය, භව නිරෝධයට මාර්ගය. ඉතින් මම කොහොමද මගේ ජීවිතයට ඒක එකතු කරගන්න පුළුවන් කියන ආකාරය ප්‍රායෝගිකව අත්හදා බලනවා. ඒක ප්‍රතිපත්ති ගරුකව ඒ කියන විදිහට ශ්‍රද්ධාවන්තව පන්සිල් රැකගනිමින් මේ සියලු දේ අනිත්‍ය දැකමින් ජීවිතය ඉදිරියට ගෙනියන ගමනක් තමයි මම ප්‍රායෝගිකව කරන්නේ. ඉතින් ඒක ඇත්තටම ලොකු රුකුලක්. අපේ සියලු දෙනාට අනිත්‍ය සංඥාව වඩලා අනිත්‍ය දැකලා මේ අනිත්‍ය දකින්නවා කියන්නේ මේ ප්‍රබෝධමත්ව අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා කියන එක. ඉතින් ඒක පිටුවහලක් වෙනවා ඉදිරියට යන ගමනේදී. සල්ටන්ස දැන් බුදුහාමුදුරුවෝ කියලා කවුරුත් කිව්වා කියලා පිළිගන්නටත් එපා. Tamanට වැටහෙනවා නම් පමණක් පිළිගන්නට කියන කාරණය. ඔව් දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල න්‍යායාත්මක කොටසක් තියෙනවා. මේ න්‍යායාත්මක කොටසේදී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු ධර්ම sannivedini සුවිශේෂී කාරණා 4ක් තියෙනවා. ඒක නිවේදක මහත්තුරු මහත්මියලක් දැනගන්න එක හොඳයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරද්දී උන්වහන්සේ දේශනා කරනවා යම් දෙයක් කෙනෙකුට වටහලා දෙද්දී උන්වහන්සේ භාවිතා කරන ක්‍රමවේදේ උපමා උපමේය දැක්වීම. අනිත් එක තමයි හිතට කාවදින්න දේශනා කිරීම. අනිත් එක තමයි ඒ අහන දේ තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් ද කියන එක. අනිත් කාරණා තමයි මේ ඵලය ඒ ජීවිතේම ලබන්න පුළුවන් බව. මෙන්න මේ කාරණා 4ම මේ ධර්ම sannivedanaye භාග්‍යවතුන් වහන්සේගේ උතුම්ම ප්‍රායෝගික දෙයක්. ඇයි උපමා උපමේය දක්වන්නේ? දැන් අරිඥාන ස්වාමීන් වහන්සේ ගොඩාක් උපමා උපමේය දක්වන ප්‍රායෝගික දේවල්. මේ අද සමාජ මිනිස්සුන්ට දකින්න තියෙන දේවල්. නේද? මම හිතන්නේ ඒ ශාලිකා අපිට පුරුදු කෙනෙක්නේ. එතකොට ශාලිකා පන්සිල් මළුව මෙහෙ වෙනකොට ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න අහද්දී පුදුම හික්මීමකින් අහනවා. ඒ වගේම තමයි අවශ්‍යතාවය ගැන ශාලිකා අවධානය යොමු කරනවා. අනිත් එක ස්වාමීන් වහන්සේ මුණ ගැහිච්ච වෙලාවේ උපරිම දේ ගන්නත් ශාලිකා පසුවට වෙන්නේ නැහැ. එතකොට ඒක ශ්‍රාවකයන්ගේ අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. මොකද මමත් ඒක අහන්නේ සමහන් පන්සිල් මළුවේ සම්පත්දායකෙක් වගේම ප්‍රේක්ෂකෙක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීමත් එක්ක ඇත්තටම දැන් තමන් ගැන හොයන්න ඇත්තටම මේ නගරේ ඉන්නට වඩා වනගත වෙලා හොයන එක තමයි ගොඩක්ම හොඳ. අරමුණු බහුල තැනක ඉඳලා අපිට අපි ගැන හොයන්න තියෙන කාලය අඩු වෙලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ මෑතකදී මම එක අරණ්‍යයක හිටිය විශාල කැලේක සත්තු ඉන්න. හැබැයි ඒ ලබන සුවය මං හිතන්නේ මේ එළියේ ඉන්න කෙනෙකුට කියලා දෙන්න අපිට අමාරුයි. ඒ ලැබෙන විරාගී සැනසීම නම් වචනෙන් කියන්න බෑ. ඒක අත්දකින්න ඕනේ. මං හිතන්නේ ඔය තමන් ගැන හොයනවා කියන මාතෘකාව ඇති වෙන්නෙම බුදුරජාණන් වහන්සේගේ වෙනත් ආගමක් එක්ක බුද්ධ ආගම වෙනස් වෙන්නේ හේතුඵල ධම. අනිත්‍ය දර්ශනේ, චතුරාර්ය සත්‍ය, මගඵල. මේවා කිසිම වෙනත් ආගමක නැහැ. මෙන්න මේ ටිකෙන් තමයි අපි වෙන් වෙන්නේ. එතකොට මේ හේතුඵල ධම තුල මනාව අත්දකින්න පුළුවන් තැන තමයි ඇත්තටම විපස්සනාවත් එක්ක යන ගමන.
ඔය භව නිරෝධය කියන වචනේ අපි ගත්තොත් ඇත්තටම මුලින්ම අපට මේ විපස්සනාවේදී තියෙන්නේ තමා පිළිබඳ පළවෙනි අවබෝධය තමයි සත්පුජ්‍යල සංඥාවෙන් තොරව නාම රූප ධර්ම දෙකක් ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොරව තියෙන බව ස්ථිරව දැනගන්න එක. ඊට පස්සේ තමයි මේ පිළිගත් පුජ්‍යල සංඥාවෙන් තොරව සංඥා ලෝකයෙන් තොරව ආන නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම කියන යථාර්ථය දකින්න. ඒක දැකපු කෙනාට ලැබෙන සැනසීම මේ මම නිසා විඳින පුදුම දුකක් නෙවෙයි. ඒක අපිට තේරෙන්නේ. ඒ තේරෙන්නේ නැහැ කිය මිදිලා බලන්න ඕනේ. දැන් අසුචි කොටක ඉන්න පණුව. එයා දන්නවද ඒක හොඳ නැහැ කියලා. දන්නේ නැහැ. මඩේ ඉරිලා ඉන්න කෙනෙක් තවත් මඩේ ඉරිලා ඉන්න කෙනෙකුට අත දෙන්න පුළුවන්. ගොඩට ආපුවම සැපේ දන්නේ. නේද? ඒ නිසා මෙන්න මෙතන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරුම තැනක් ස්පර්ශ කරන. අනිත් එක තමයි මේ විරාගී සුවේ තියෙනව නේද? බුදුරජාණන් වහන්සේ දැන් ඔය තමන් ගැන හොයන්න කියපු ඔය න්‍යායාත්මක කාරණාත් එක්ක ඇත්තටම මේ ලෝකේ කිසිම වස්තුවකකින් කිසිම භෞතික දෙයකින් නොලබන ඒ විරාගී සුවේ ලබන්න පුළුවන් අපිට මේ ජීවිතේ. අනිත් එක මතක තියාගන්න. මේ ගෞතම සාසනේ ආර්යයන්ගෙන් හිස්රා සාසනයක් නෙමෙයි. ඒක මම වගකීමෙන් කියන්නේ. වගකීමෙන් කියන්නේ. මේ කල් දාන වැඩකුත් නෙමෙයි අනිත් සාසනේට. කල් දදා අරස්තියදුන ඒතකොට ගැරන්ඩියක් වුණොත් එහෙම කවුද ඔය කියන්නේ? එකම ධර්ම සභා මණ්ඩපය කියලා අඩිකෝනේ හරකෙක් කියවුනොත් කොහොමද කවුද වගේ කියන්නේ? ඒකට නේද? ඒ නිසා මේ ජීවිතය තුල ධර්ම ස්පර්ශ කරන්න පුළුවන්. බය නැතුවම බහින්න ධර්මයට. මේක ඒකාන්තයෙන්ම ස්වකහාතයි, සම්දිට්ඨිකයි, අකාලිකයි එහිපස්සයි. ජනිත් පුංචි විරාමයකට යන්න සිද්ධ වෙනවා. අපි බොහොම ඉක්මනට යලිත් ඔබ හමුවට එන්න. ජනිත් විරාමයෙන් අනතුරු අපි නැවතත් සිරිසාන මාමි සජීව විකාශයත් සමග එකතු වෙන්නේ. ඊට පන්සල් මළුව අපේ රාජගිරිය අරියඥාන ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවට අමතරව පැමිණෙන සදහවතුන්ට මොනවද තවත් ලැබෙන්නේ? මම ඔබතුමියගෙන් අහන්නේ ශාලිකා. ඔව්. අපි මුලින්ම මතක් කරමු හවස 3ට කලින් එන්න සිරස FM සිරස යුනියන් ඇෂුරන්ස් වෙසක් කලාපයට හවස 3ට කලින් පැමිණෙන විශේෂයෙන්ම ධර්මදේශනය සඳහා පැමිණෙන ඔබට සිරස පන්සිල් මළුව සුවිශේෂී සදහම් දේශනය ශ්‍රවණයට ඒ වගේම ස්වාමීන් වහන්සේ දකින්න පැමිණෙන ඔබට අපි සර්වඥ ධාතුන් වැඳ පුදා ගන්නට අවස්ථාව සලසලා දී තිබෙනවා. ඒ නිසා කලින්ම ඔබට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. සුදු වතින් සැරසීලා සුදු මල් දෝතක් රැගෙන පැමිණෙන්න ස්වාමීන් වහන්සේ දෙසන දහම් අසන්නට ඔබට බොහෝ සුව පහසුව මුවස් ක්‍රීඩාංගණයේ සලසලා තියෙනවා. ඒ නිසා අසුන්ගෙන ඊටමත් නියුණු සිතින් දහම් ශ්‍රවණය කරන්නට ඔබට අවස්ථාව තියෙනවා අද දවසේදී. ඒ නිසා කලින් පැමිණෙන්න සංවර සිතින් පැමිණෙන්න සිතුවිලි බොහෝ සංවර කරගන්න. මොකද ධර්මය ශ්‍රවණයට සුදුසු පරිසරයක් ඔබ විසින් ඔබේ සිත තුළ නිර්මාණය කරගත යුතුයි. ඒ නිසා අපි මේ පිළිබඳව මතක් කරනවා. ඔව් ඒක කිව්වට කමක් නැතිවේ දහම් පඬුරක් තියෙනවා. අනිවාර්යෙන්ම අපි සිරස FM පන්සිල් මළුව අතිපූජ්‍ය රාජගිරි ආර්යඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සමග කරන ලද දුර්ලභ දහම් සාකච්ඡා සුවිශේෂී දහම් සාකච්ඡාවක් එක් කරලා අපි සුවිශේෂී ග්‍රන්ථයක් නිර්මාණය කරලා තියෙනවා පන්සිල් මළුව ග්‍රන්ථයක්. ඒ වගේම දහම් දේශන ඇතුළත් CD පටයක් තියෙනවා අපි ඔබට ලබා දෙනවා. අපි කියන්නේ ඉතින් ඇවිල්ලා ධර්ම දානිය උතුම්ම දානය මේ ලෝකයේ කෙනෙක්ට දෙන්න පුළුවන් ධර්ම දානය නිවැරදි දහම. ඉතින් මේ නිවැරදි දහම අද දවසේදී ඔබට සේවනය කරන්න අද දවසේදීත් අවස්ථාව ලැබිලා තියෙනවා. සුවිශේෂයි ජීවිතයට එක්වරක් පමණක් ලැබෙන අවස්ථාවක් කියලා අපි නිරන්තරයෙන්ම ඔබට මතක් කරේ ඒකයි. ඒ නිසා ඒ සුදුසු ආකාරයට පැමිණිලා ඔබ දහම් ශ්‍රවණය කරන්න ස්වාමින් වහන්සේට පිරිකර පූජා කරන්න උන්වහන්සේ දකින්න බොහෝ සෙයින් අපේක්ෂාවෙන් සිටි මේ රටේ විතරක් නෙමේ ලෝකේ පුරා බොහෝ දෙනෙක් අපේ වැඩසටහනත් එක්ක හිටිය බොහෝ දෙනෙක් ජනිත් ස්වාමින් වහන්සේ පිළිබඳව විමසීම් කරා. ඒ නිසා මම ඔබට බොහොම කරුණාවෙන් මතක් කරනවා. ඔබටමයි මේ අවස්ථාව අපි ඉදි කරන්නේ. ඔබ වෙනුවෙන්මයි ඒයින් නිසි ප්‍රයෝජනය ගන්න. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මතක් කළාසේ ධර්මයේ හැසිරෙන එක හෙටට කල් දාන්න එපා. මේ දැන් නොපමාව. ඔව් මේ මොහොතේම සම්ප්‍රාණද මහතා රංගදහසනකට ඔබට පුළුවන් ඒ දේවල් එක්කම ඔබතුමන් ලබා දෙන ශක්තියත් එක්කම වුණට ආරාධනා කරන්නට මේ මොහොතට එකතු වන්නට. ගරු අතිපූජ්‍ය අරිඥාන ස්වාමීන් වහන්සේ කියන්නේ ගිහියන්ට සතර අපායෙන් මිදී
සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගෙන මේ පැත්තට යන්න කියලා. ඒ ධර්මය තමයි අද දේශනා කරන්නේ. හැමදාමත් දේශනා කරේ උන්වහන්සේලා අපි ගියේ පිට උතුම් රහත් ඵලය නෙවෙයි උතුම් සෝතාපන්න ඵලය මරණින් පස්සේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙන විදිය. ඉතින් ඒක අනිත්‍ය සංඥා වඩලා සතර ඉර්ධිපාද අනිත්‍ය සංඥා වඩනවා කියන සතර ඉර්ධිපාදම වැඩෙනවා. ඒ වැඩෙනකොට අපිට පෙර අකුසල් විපාකෙට එන්නේ නැහැ. දීර්ඝ කාලයක් අවුරුදු 80ක් පමණ ජීවත් වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ කියනවා. ඉතින් ඒ ධර්මයේ බුදුරණාහිසේගේ ධර්මයේ උන්වහන්සේ කියන්නේ මේ අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ධර්මයේ සම්දිත්තිකව තිනවා. අනිත් සංඥා වැඩුවොත් අකාලිකව විපාක දෙනවා. කල් නොවේවා විපාක දෙනවා. කල් නොවේවා උතුම් අධිගමන කරා යන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. අපිට පාරක් හදලා දෙන්නට පුළුවන් නේ. හැබැයි පාරක් නිර්මාණය කරලා දෙන්නට පුළුවන් වන්නේ ඒ පාර යන්නට මාර්ගය කියා දෙන්නට පුළුවන් වන්නේ ඒ පාර ගිය කෙනෙකුට විතරයි කියලා මට හිතෙනවා. මම හිතන්නේ මේ මට දැනන කාරණේ මම මේ කියන්නේ. ඒ කියන්නේ මහරහතුන් වැඩි මග ඔස්සේ ධර්ම දේශනා කරනවා කියන්නේ අර්ථය ඔබට වැටහෙනවා ඇති කියලා මට හිතෙනවා. ඔව් මම හිතන්නේ මට වෙන්නේ කියන්නේ මම හිතනවා දැන් අපේ සහෘද නිවේදිකාවක් වශයෙන් උත් පන්සිල් මළුව මම හිතන හොඳ ගමනක් ගෙනපු අපේ ශාලිකා රණසිංහ මතක් කළා. ඇත්තටම උන්වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න මම මතක් කරන්නම්. ශ්‍රාවක භූමිය තුල ඉඳලා ධර්ම ශ්‍රවණය කරන්න ඔබ සුදුසුකම් 5කින් සූදානම් වෙලා ඉන්න කියලා. ඒ සූත්‍ර දේශනාවේ නම තමයි සුසූසති කියන සූත්‍ර දේශනාව. මට ශාලිකා හැම කියද්දී ඒ කාරණා ටික කියන්න මතක් වුණා. සුසූසති කියන්නේ තමන් ධර්ම ශ්‍රවණය කරන්න එනකොට තමන්ගේ ස්වාධීන කැමැත්ත තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගෙන ඉන්න. එතකොට ගොඩාක් අවස්ථාවලදී සදහම් ශ්‍රවණය කිරීමේදී ශ්‍රාවකයන් තමන්ගේ ස්වාධීන කැමැත්ත ඇති කරගන්නවා. ඊට පස්සේ අනිත් කාරණාව තමයි සෝතං ඕදහති කියන වචනය. කන මනාකොට පිහිටුවාගෙන ධර්මය අහන්න ඕනේ. සෝතේටනේ ධර්මයේ හඬනේ සත්‍යයේ හඬ එන්නේ. ඒක අපි හරියට විග්‍රහ කරගන්න ඕනේ. එතකොට අනිත් ඉන්ද්‍රියන් ටික අසංවර වෙලා කනට ශබ්දයක් විතරක් ආවොත් ඔය ධර්ම දේශනාවටත් අනිත් ධර්ම දේශනා ඇහුවා වගේ නිකන් මේ වාතලයට මුහු කරන්න නෙමෙයි මෙච්චර කැපකිරීමක් කළා කරන්නේ. එතකොට ඒක ඊටමත් වගකීමෙන් ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. තමන්ගේ හිත මනාකොට පිහිටවාගෙන ධර්මය අහන්න. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් ධර්මය අහනවා මේ හිත ඒ වෙලාවෙම කෙලෙසුන්ගෙන් සුවපත් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතය තුළ මේ ධර්මයේ ස්පර්ශ කරන්න ලැබෙන නිවන් දොරටුවක් ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ. විමුක්තායතන සූත්‍රයේදී ශ්‍රවණය කිරීම නිවන් දොරටුවක්. ඉතින් ඒ නිසා ඒකත් මම මේ වෙලාවේ මතක් කරමින් මම හිතනවා මේ අවස්ථාව ඇත්තටම ගොඩක් ස්වාමින් වහන්සේලාට අපේ මෙහෙණින් වහන්සේලාට මෑණියන් වහන්සේලාටත් මම හිතන්නේ විවෘත වෙලා ඇති. මම හිතන්නේ ගොඩාක් මේ ධර්ම ශ්‍රවණය මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙයි. ඒ කාරණාවත් මම මතක් කරමින් කාරණා 4ක් කෙටියෙන් මතක් කළා මම හිතනවා අපේ කාලය අවසන් කියලා. මට මතක් වෙනවා අංගුත්තර නිකායේ දෙවෙනි කොටසේ තියෙනවා අචින්තීය කියලා සූත්‍රයක්. මේ අචින්තීය කියන සූත්‍රයේ තියෙන කාරණා 4ක් අනවශ්‍ය විදිහට හිතන්න ගියොත් උන්මාදයට පිරිහීමට චිත්ත විපල්යාසයටපත් වෙනවා කියලා. ඒ තමයි බුද්ධ විෂය. ධ්‍යාන විෂය. අනිත් එක තමයි කර්ම විෂය හා ලෝක විෂය. මේවා සීමාන්තික විඳලා මේ හිතන්න ඕනේ. හිතන්න ඕනවට වඩා හිතන්න ගියොත් එහෙම චිත්ත විපල්යාසයටපත් වෙනවා. උන්මාදයටපත් වෙනවා ඒක. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන්න ඕනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික බුද්ධානුස්සතියක් වශයෙන් වඩනවනේ. මම එදත් සජීව වැඩසටහනේ මම පහුගිය දවස් දෙකේදීමත් කිව්වේ ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන්න ඇවිල්ලා ශබ්ද කරන්නේ නැතුව ඒ ස්වාමීන් වහන්සේගේ වැඩම කිරීමේ අපේක්ෂාවෙන් හොඳට වාඩි වෙලා බුද්ධානුස්සතිය වඩන්න. ධර්මයක් අහපු ධර්මයක් සිහි කරගන්න. දැන් ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පොලිමේදී බුදුගුණ ටික මෙනෙහි කරන්න. ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ නැතුව අනික් කෙනා පරේලා පොලිම කඩාගෙන යන්න හිතන්නේ නැතුව. එතකොට ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේ සජීවී කරන්න. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවේ ස්කන්ධ වශයෙන් පරිනිර්වාණයටපත් වුණාට ධම්මකාය ජීවමානයි. ධර්ම විනය දෙක ජීවමානයි. ඒ නිසා තමයි අද මහරහතුන් වැඩි මග උස්සේ කියන
මේ සදහම් දේශනාවක් ස්වාමින් වහන්සේ අද පවත්වන්නේ මගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන නිසාමයි. ඒ නිසා ඒ උතුම් ජීවමාන ධර්ම ශක්තිය අපේ ජීවිත තුළින් තම තමා තුළින් දකින්න හැම දිනාටම ශක්තිය ලැබේවායි හෘදයාංගම ප්‍රාර්ථනා කරනවා. ඔව් ඒත් එකම ජනේත් අවසාන වශයෙන් අපේ ශාලිකාට අවස්ථාව දෙන්න ඕනේ. තාම ඉක්මනින් අවසාන වශයෙන් කියන්න තියෙන කාරණා ටික කියන්න. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ බොහෝ සෙයින් පරිපූර්ණ කරා මට කියන්නට තියෙන බොහෝ දේවල්. ඔබ වහන්සේගේ අර්ථවත් පැහැදිලි කිරීම තුල අපේ ස්වාමීන් වහන්සේ බොහෝ දෙනෙක් දැනුවත් වුණා මේ ස්ථානයට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරන්නේ කෙසේද කියන කාරණය. ඔබ වහන්සේට බොහෝ පින් අපේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ මේ කාර්යයත් එක්ක හිටපු බොහෝ දෙනාව සමන් ප්‍රනාන්දු මහත්මයා වගේම විශේෂයෙන්ම මේ පොත්පත් මුද්‍රණයේදී අපිට විශේෂයෙන් උදව්පදව් කළා චතුරව මතක් කරන්න ඕනේ. ඒ වගේම යුද හමුදාව ප්‍රමුඛ ප්‍රදීප් රත්නායක මහත්මයා කර්නල් ප්‍රදීප් රත්නායක මහත්මයා විමුක්ති කසුන් ඔහු බොහෝ සෙයින් උපකාර කරා අපිට. විශ්වපාරමී පදනමේ ප්‍රභාත් නානායක ආර මහත්මයා මගේම හේමාල් මහත්මයා රංග ඔබටත් බොහොම ස්තුතියි. මොකද කාලය වේලාව බලන්නේ නැතුව මේ අය තාමත් සූදානම් වෙනවා. ස්වාමීන් වහන්සේව පිළිගන්නට සුදුසු හොඳම විදිහ මේ අය සොයනවා. එයයි ධර්මයට දෙන්නට පුළුවන් උසස්ම ස්ථානය කියලා මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ නිසා තවත් කීප දෙනෙක් මතක් කළ යුතුයි. සිරස ටීවී ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මේ වැඩේදී බොහෝ සෙයින් අපිට උදව්පදව් කරා. සීමාසහිත කැපිටල් මහරජා ආයතනයේ සමූහ අධ්‍යක්ෂිකා ඒෂිනී මුදලිගේ මහත්මිය, සිරස FM නාලිකා ප්‍රධානී සජිත් රත්නායක මේ මොහොතේත් පිටියේ සිට අවශ්‍ය කටයුතු සොයා බලමින් විශේෂයෙන්ම මුවස් ක්‍රීඩාංගණයේ ඒ සියලු කටයුතු සොයා බලමින් කටයුතු කරනවා. ඉතින් අපි ඔබට මතක් කරන්නේ මෙත් සිතින් නැවතත් උදව්පදව් කළ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මේ වැඩේ පිටුපස බොහෝ සම්‍යක් දෘෂ්ටික ආශිර්වාදයන් තියෙනවා. ඒ ආශිර්වාදයන් සමගින් තමයි අපි මේ සියල්ල සිද්ධ කරන්නේ. අද සවස 3ට කලින් අපි ඔබට මතක් කරපු ආකාරයට එන්න සිරසා නමාමි යුනියන් ඇෂුරන්ස් වෙසක් කලාපයට. තෙරුවන් සරණයි. දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවසෙවන නිර්මාතෘ කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ භාවනා අධ්‍යනාංශයේ භාවනා උපදේශක ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති කර්මස්ථානාචාර්ය පූජ්‍ය දේශනපුර විමල ස්වාමීන් වහන්සේ, ඒ වගේම ශාලිකා රණසිංහ මහත්මිය, සත්‍යන්ත සහකාර කළමනාකාරණී, ඒ වගේම සමන් ප්‍රනාන්දු මහතා, රංගදායසේන මහතා, බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. නමස්කාරය පුද කර සිටින වහන්සේට